අවසරයි. අද බ්‍රහ්මාලි ස්වාමීන් වහන්සේගේ දේශනාවේ පරිවර්තනය මේ ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. 6 වෙනි සම්මා වායාම කියන මාර්ග අංගය යටතේ විස්තර වුණු සාකච්ඡාව සූත්‍ර සාකච්ඡාව මේ විදිහට අපි පරිවර්තනය කරනවා. විශේෂයෙන්ම ආරම්භයේදී උන්වහන්සේ මතක් කරා අද කාම ඡන්දය ගැන වැඩියෙන් තවත් සාකච්ඡා වෙනවා කියලා. මොකද විශේෂයෙන්ම කාමය කියන එකට වැඩි අවධානයක් යොමු කරමින් මේ වීරය වැඩිවීමට උපකාර කරන්නේ කොහොමද කියලායි උන්වහන්සේ අද වැඩි අවධානයක් යොමු කළේ. විශේෂයෙන්ම කාම වචර කියලා කියන්නේ කාමයට අදාළව කාමයේහි ඇලුණු කියන ස්වභාවය, කාමයේහි නිමග්න වෙලා ඉන්නවා කියන ස්වභාවය. මේ කාමාවචර ස්වභාවය අපි හැම කෙනා තුළම තිබෙනවා. ඒ ස්වභාවය අපි හඳුනාගත්තාම අපිට පුළුවන් එතනින් එහාට පියවරකට ගමන් කරන්න. අන්නේ විදිහේ හැඳින්වීමකින් තමයි උන්වහන්සේ ආරම්භ කරේ. අපිට වැඩියෙන්ම ප්‍රකාශ කළා ඔබ නරක දේවල් කරනවා නම්, නරක චාරයක නරක හැසිරීමක ඔබ ඉන්නවා නම් ඔබට බොහෝ දුරට ලබන්නට සිද්ධ වෙන්නේ නරක ප්‍රතිඵලම තමයි. ඒක ස්ථිරයි වගේ උන්වහන්සේ එහෙමයි ප්‍රකාශ කළේ. ඉන් අනතුරුව පෝතලිය සූත්‍රයට එළඹිලා පෝතලිය සූත්‍රයේ තියෙන්නේ මේ පෝතලිය කියන පුජ්‍යලයා සම්බන්ධව තියෙන දේශනයක්. එතකොට ගිහි පුජ්‍යලෙක් පෝතලිය කියලා කියන්නේ එයා තාපසෙක් විදියට හැසිරීලා තියෙනවා. නමුත් කිසිම තාපස ස්වරූපයක්වත් ඒ වගේම තාපස චර්යාවක්වත් ඒ කෙනා තුල තිබිලා නැහැ. ඉතින් ගෘහපතියෙක් වගේ තමයි පේන්නේ. ඒ කෙනාට බුදුරජාන් වහන්සේ දීපු සාකච්ඡාවක් උපදේශ තමයි මේ සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ. මේ සූත්‍රයට අනුව කාමයේහි තියෙන සීමාවල් මොනවද? කාමයේහි තියෙන සීමාවල් කාමයේහි තියෙන බන්ධන සීමාවල් මොනවද කියලායි පැහැදිලි වෙන්නේ. එතකොට කාම කියන එක අපිට ආකාර දෙකකින් තේරුම් ගන්න කියලා කිව්වා. කාම කියලා කියන්නේ ඒ ආශාවටත් අපි කාමය කියලා කියනවා, කැමැත්තට, ආශාවට. දෙවෙනියට අපි කාම කියලා කියනවා ඒ වස්තු වලට, කාමය ඇති කරන වස්තු වලට කාම වස්තු කියලා අපි කියනවා කියලා ඒ සූත්‍රයේ සඳහන් වුණා. ඉතින් කාමය කියලා කියන්නේ හරියට තිබහවක් වගේ, බඩගින්නක් වගේ අපිව දුර්වල කරන ස්වභාවයක්. අපිට නිතරම කාමය තුලින් වෙහෙස මහන්සිය ඇති කරනවා. අපිට කවදාවත් තෘප්තියක් ඇති වෙන්නේ නැහැ. කාමය කොයිතරම් ලැබුණත්, කාම අත්දැකීම් කොතරම් ලැබුණත් තෘප්තියක් නැහැ. ඒ නිසා නැවත නැවත කාමය අපිට අවශ්‍යතාවය ඇති වෙනවා. අර ෆුල්ෆිල්මන්ට්, තෘප්තියක් Tamanට දැන් සම්පූර්ණ වුණා කියන අදහසක් කවදාවත් කාමය තුලින් ලැබෙන්නේ නැහැ. කොයි වෙලෙත් නැවත නැවත අනාගතෙහි බලාපොරොත්තු වෙනවා කියන එකයි අදහස් කරන්නේ. ඒකට අදාළව සූත්‍රයක් තමයි මජ්ක්‍ධිම නිකාය 54 පෝතලිය සූත්‍රයෙන් උපුටාගත්තු මේ කොටස. අපි මේ සූත්‍රය සාකච්ඡා කරමු. Householder, ගෘහපතිය, suppose a dog overcome by hunger and weakness. බල්ලෙක් ගැන හිතන්නලු. ඒ බල්ලට බඩගින්න තියෙනවා. ඒ වගේම බඩගින්නෙන් දුර්වල වෙලා ඉන්නවා. Was waiting by a butcher's shop. ඒ බල්ලා බලාගෙන ඉන්නවා මස් විකුණන කෙනෙක්ගේ කඩයක් ළඟ. Then a skilled butcher or his apprentice would toss the dog a well-hacked, clean-hacked skeleton of meatless bones smeared with blood. එවිට skilled butcher කියන්නේ දක්ෂ මස් වැද්දෙක්, මස් කපන කෙනෙක්. skilled butcher or his apprentice, එහෙම නැත්නම් එයාගේ ගෝලෙක් මොකද්ද කරන්නේ? would toss, විසි කරනවා the dog, බල්ලට, a well hacked, හොඳට සුද්ධ කරපු, clean hacked, හොඳින් මස් ටික පිරිසිදු කරලම දාපු skeleton, ඇට කැබැල්ලක්, of meatless bones, කිසිම මස් නැති ඇට කටුවක් තමයි විසි කරන්නේ. smeared with blood, නමුත් රුධිරය ගෑවිලායි තියෙන්නේ. ලේ ගෑවිලා, ලේ තැවරුණු ඇට කැබැල්ලක්. හොඳට මස් පිරිසිදු කරලා ඒ ඇට කැබැල්ල විසි කරනවා බල්ල දිහාට.
What do you think, householder? Mukadda Gruhapati oba hitanne? Would that dog get rid of his hunger and weakness by gnawing such a well-hacked, clean-hacked skeleton of meatless bones smeared with blood? ප්‍රශ්නයක් අහනවා. Would that dog get rid of his hunger? ඒ බල්ලගේ බඩගින්න නැති වෙලා යයිද? And weakness, තමන්ට තියෙන දුර්වලතාවය නැති වෙලා යයිද කියලා අහනවා. මොකක් කරාමද? By gnawing. Gnawing කියන්නේ ලෑටි ගෑවහම අර ඇට කැබැල්ල ලෑටි ගන්නවා. Such a well hacked, හොඳින් පිරිසිදු කරපු, clean hacked, ඊටාම සියලුම මස් ඉවත් කරපු, skeleton of meatless, මස් නැති, මස් කොහෙමත් නැති, bones smeared with blood, ලේ තැවරුණු අර ඇට කැබැල්ල උලා කෑමෙන් ලෑටි ගෑමෙන් ඒ සුනකයාට ගේ බඩගින්නෙන් ඇතිවුණු දුර්වලතාවය නැති වෙනවද කියලා ප්‍රශ්න කරනවා. No, Venerable sir. නැහැ ස්වාමින් වහන්සේ. Why is that? ඇයි? Because that was a skeleton of well hacked, clean hacked, පිරිසුදු කරපු, හොඳින්ම පිරිසුදු කරපු, meatless, මස් නැති bones. ඇට තමයි දීලා තියෙන්නේ. Smeared with blood. නමුත් ලේ තැවරිලා තියෙන්නේ. Eventually, අන්තිමේදී that dog would react weariness and disappointed. ඒ සුනකයා විඩාවටපත් වෙනවා. ඒ වගේම බලාපොරොත්තු කඩ කරගන්නවා. ඒ සුනකයාට කිසිම තෘප්තියක් අවසානයේදී ලැබෙන්නේ නැහැ. අර ඇට කැබැල්ල සපාකමින් හිටිය කියලා. So too, householder, අන්නේ විදියට ගෘහපතිය, a noble disciple, ආර්ය ශ්‍රාවකෙක්, considers thus, මෙහෙම හිතනවා. Sensual pleasures have been compared to a skeleton by the blessed one. භාග්‍යවතුන් වහන්සේ මේ ඇට කැබැල්ලකට ඇට සැකිල්ලකට උපමා කරලා තියෙනවා කාම ඡන්දය, කාම ආශාවල්, කාමයෙන් ලබන තෘප්තිය. They provide much suffering. ඇට සැකිල්ල නැමැති කාමයන් විශාල දුකක් ගෙන දෙනවා. And much despair. විශාල බලාපොරොත්තු කඩවීමක් ගෙන දෙනවා. While the danger in them is great. ඒ වගේම ඒ කාමයන් තුල තියෙන භයානකකමත් ඊටත් වඩා ප්‍රබලයි. ඊළඟට නැවතත් උපමාවක් බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා. ඊට කලින් බ්‍රහ්මාලි හාමුදුරුව මතක් කළා. ඒ සුනකයා ඒ මස් කැබලි ඇට කැබලි ඔක්කොම උලා කමින් ඉඳලා ලෑටි ගාමින් ඉඳලා එතනින් පස්සේ තවත් කඩේකට යනවා. ඒ කඩේත් ඒ විදියටම ඇට කෑල්ලක් හම්බ වෙනවා. ආයේ තවත් කඩේකට යනවා. කිසිම තැනකින් තෘප්තියක් ඒ සුනකයාට ඇති වෙන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය කාමයට ඇලුණු කෙනාගේ ස්වභාවය කියලා. එහෙම නතර වෙන්නේ නැතුව birth to death, උපතින් මරණයට එහෙමත් අපි ගමන් කරනවා. කවදාවත් තේරුම් ගන්න නැතුව මේකේ කෙලවරක් දකින්න ඕනේ කියන එක තේරුම් ගන්න නැතුව ඔහේ ලෑටි ගාමින් උලා කමින් අපි උපතින් මරණයට නැවතත් ඉපදෙමින් නැවතත් මරණයට ඒ විදියට ගමන් කරනවා කියලයි සඳහන් වෙන්නේ. ඒ විදියේ උපදෙස් තමයි දුන්නේ. ඊට අමතරව බ්‍රහ්මාලි හාමුදුරුව මතක් කරා මේ සමාධිය වඩලා තියෙනවා නම් සමාධිය කියලා කියන්නේ මේ දුකේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්ත. කාමයන් බලාපොරොත්තු වුණාම නම් තෘප්තියක් ලැබෙන්නේ නැහැ. නමුත් සමාධිය වැඩුවහම හොඳ තෘප්තියක් ලැබෙනවා. සමාධියෙන් අපිට ෆුල්ෆිල්මන්ට් එකක්. අපිට දැන් සාධනය වුණා අපේ බලාපොරොත්තුව. අපි හිතපු විදියටම ඉෂ්ට වුණා කියලා හිතනවා සමාධිය වැඩුවහම. එහෙමලු අපිට දැනෙන්නේ. ඒ විදියයි සමාධියේ තියෙන දැනෙන ස්වභාවය. ඒ නිසා අපි කාමයන්ගෙන් වෙන් වී සමාධියෙන් වඩන්න කියන උපදේශය අපිට ලැබුණා. ඊළඟ උපමාව තමයි householder, ගෘහපතිය. Suppose a vulture, හිතන්න ගිජු ලිහිණියෙක් හෝ a heron, heron කියන්නේ කොස්වා ලිහිණියෙක්. ලිහිණියෝ ඉන්නේ or a hawk, උකුස්සෙක්, seized a piece of meat, මස් කැබැල්ලක් ග්‍රහණය කරගෙන and flew away, ඉවතට ඉගිලිලා යනවා. And then ඊට පස්සේ vultures, ගිජු ලිහිණියන්, herons, කොස්වා ලිහිණියන් and hawks, උකුස්සන් pursued it, ඒක අල්ලගන්නට and pecked and clawed it, ඒක ග්‍රහණය කරගන්න තමන්ගේ
ග්‍රහණය කරගන්න තියෙන අඬු වලින් ග්‍රහණය කරගන්න උත්සාහ කරනවා. What do you think, householder? මොකද ඔබ දැන් හිතන්නේ ගෘහපතිය? If that vulture, ඒ ගිජුලිහිනියා හෝ හෙරන් කොස්වාලිහිනියා හෝ hawk උකුස්සා හෝ not quickly let go of that piece of meat, ඉක්මනින්ම අර මස් වැදැල්ල බැහැර කරේ නැත්තම්, wouldn't it incur death or deadly suffering because of that? ඒ මස් වැදැල්ල නිසා අර අල්ලගෙන ඉන්න ගිජුලිහිනියාට හෝ කොස්වාලිහිනියාට හෝ උකුස්සට අනිත් සතුන්ගෙන් එන පීඩාව නිසා මරණය හෝ මරණයට ආසන්න දුකක් විඳින්න සිද්ධ වෙන්නේ නැද්ද කියලා අහනවා. මොකද මස් වැදැල්ල අල්ලන් ඉන්න කෙනාගේ වටේට තමයි අනිත් කුරුල්ලෝ ඇවිල්ලා ග්‍රහණය කරගන්න හදන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට අතහැරියේ නැත්නම් අනිත් කුරුල්ලන්ගේ ග්‍රහණයට මස් වැදැල්ලට වගේම අහු වෙලා Tamanට එක්ක මැරෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මරණාසන්න දුකක් විඳින්න සිද්ධ වෙනවා. deadly suffering, මරණීය දුකක් විඳින්න වෙනවා. එහෙම නේද කියලා ඇහුවාම පෝතලිය පිළිතුරු දෙනවා, yes venerable sir, එහෙමයි ස්වාමීනි. So too householder, අනේ වගේ ගෘහපතිය, a noble disciple considers thus, ආර්ය ශ්‍රාවකයෙක් මෙන්න මෙහෙම හිතනවා, sensual pleasures have been compared to a piece of meat by the blessed one. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමච්ඡන්දය, කාමෙහි ඇලෙන ස්වභාවය සම කරලා තියෙන්නේ මස් වැදැල්ලකට. They provide much suffering and much despair. ඒ කාමයන් තුලින් මහා ප්‍රමාණවත් දුකකුත් මහා ප්‍රමාණවත් බලාපොරොත්තු කඩවීමකුත්, with the danger in them is great, while the danger in them is great. ඒ වගේම ඒවයි තියෙන භයානකකමත් ඉතා ප්‍රබලයි. ඒ විදිහටයි මේ මස් වැදැල්ලකට කාමයේ උපමා කරලා තියෙන්නේ. ආයත් උපමාවක් තියෙනවා. householder, ගෘහපතිය, suppose a man took a blazing grass torch and went against the wind. blazing grass torch එකක් ඇවිලෙන තනහුයක් අරගෙන හුළඟ හමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට යනවා මිනිසෙක්. What do you think, householder? ගෘහපතිය, ඔබ කුමක්ද හිතන්නේ? If that man does not quickly let go of that blazing grass torch, ඒ මනුෂ්‍යයා අර තනහුය ඉක්මනින්ම ඉවත දැම්මේ නැත්තම් ප්‍රතිවිරුද්ධ දිශාවට යද්දී, හුළඟට ප්‍රතිවිරුද්ධ දිශාවට දැල්වෙන තනහුයක් අරගෙන යද්දී, wouldn't that blazing grass torch, ඒ ඇවිලෙන තනහුය, burn his hand, අත පුච්චන්නේ නැද්ද යාගේ? or his arm, එහෙම නැත්තම් ඔහුගේ බාහුව පුච්චන්නේ නැද්ද? or some other part of his body, වෙනත් කොටසක් ශරීරයේ දවන්නේ නැද්ද? so that he might incur death, සමහර විට ඔහුට මරණයටපත් වෙන්න සිද්ධ වෙයි. or deadly suffering because of that, ඒ තනහුය නිසා මරණීය දුකක් විඳින්නට සිද්ධ වේවි. එහෙම වෙන්නේ නැද්ද කියලා අහනවා. yes venerable sir. ඔව්, එහෙමයි ස්වාමීනි. ඒ පුජ්‍යලයට එබඳු දුකක් විඳින්න සිද්ධ වේවි. so too householder, අනේ වගේ ගෘහපතිය, a noble disciple considers thus, ආර්ය ශ්‍රාවකයෙක් මෙන්න මෙහෙම හිතනවා. මෙතන නැවතිලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ මතක් කළා noble disciple, ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ කවුද? මේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ග හෝ ඵල කියන අවස්ථා එකකට හෝ පත් වෙමින් මාර්ගයේ හෝ ඵලයේ සිටින කෙනෙක්ට තමයි ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ. ආර්ය ශ්‍රාවකයෙක් considers thus, මෙන්න මෙහෙම හිතනවා. sensual pleasures, කාම ඡන්දයන්, have been compared, සංසන්දනය කරලා තියෙනවා, to a grass torch. මොකටද? grass torch, තනහුයකට, by the blessed one, භාග්‍යවතුන් වහන්සේ විසින්. they provide, ඒවා අපිට ලබා දෙනවා, much suffering, බොහෝ දුකක්, and much despair, බොහෝ බලාපොරොත්තු කඩවීමක්. while, ඒ අතරතුර, the danger in them, ඒවායි තියෙන භයානකකම is great, ඒ තරම්ම විශාලයි. ඊළඟට ආයත් අහනවා, householder, ගෘහපතිය, suppose, අනුමාන කරන්න, there were a charcoal pit. charcoal pit එකක් කියන්නේ වලක්, ගිනි අඟුරු වලක්. ගිනි අඟුරු වලක් තියෙනවා කියලා හිතන්න. deeper than a man's height,
මිනිස්සෙක්ගේ උසටත් වඩා ගැඹුරුයි. Of glowing coals අඟුරු තියනවා බැබලෙමින් without flame ගින්නක් නැහැ or smoke දුමක් නැගෙන්නෙත් නැහැ. Then එවිට a man came who wanted to live ජීවත් වෙන්නට කැමති මිනිසෙක් ආවා ඉතින් ඇවිල්ලා ඉතින්ට and not to die මැරෙන්න අකමැති මිනිසෙක් who wanted pleasure එයාට අවශ්‍ය වුණේ සුඛාස්වාදය and recoiled from pain එයාට ඕනුනේ දුකෙන් පස්සට යන්න දුකෙන් පැනලා යන්න වේදනාවෙන් පසුබසින්න එහෙම කෙනෙක් එතෙන්ට ආවේ ඒ වුණාට මොකද වෙන්නේ and two strong men ශක්තිවන්ත පුරුෂෝ දෙන්නෙක් seized him එයාව ග්‍රහණය කරගෙන by both arms බාහුව දෙකෙන්ම and dragged him towards that charcoal pit ඇදගෙන ගියා අර ගිනි අඟුරු වල වෙතට. What do you think, householder? මොකද්ද ඔබ ගෘහපතිය හිතන්නේ? Would that man twist his body this way and that? ඒ මනුෂ්‍යයා ඔහුගේ ශරීරය එහෙට මෙහෙට ඇදලා එයින් බේරෙන්න උත්සාහ කරන්නේ නැද්ද කියලා අහනවා. Yes, venerable sir. එහෙමයි ස්වාමීනි. Why is that? ඇයි ඒ? Because හේතුව තමයි that man knows that if he falls into that charcoal pit ඒ මනුෂ්‍යයා දන්නවා තමන් අර ගිනි අඟුරු වලට වැටුනොත් he will incur death තමන්ට එක්ක මැරෙන්න සිද්ධ වෙයි or deadly suffering මරණීය දුකක් විඳින්න සිද්ධ වෙයි because of that ඒ ගිනි අඟුරු වල නිසා. So too, householder අන්න ඒ වගේ ගෘහපතිය a noble disciple ආර්ය ශ්‍රාවකෙක් considers thus මෙන්න මෙහෙම හිතනවා sensual pleasures have been compared කාම ඡන්දයන් කාම අරමුණු කාම තෘෂ්ණාවන් සංසන්දනය කරලා තියෙනවා to a charcoal pit ගිනි අඟුරු වලකට by the blessed one භාග්‍යවතුන් වහන්සේ විසින් they provide much suffering ඒවා අපිට ලබා දෙනවා බොහෝ දුක් and much despair බොහෝ බලාපොරොත්තු කඩවීම while the danger in them is great ඒ අතුරුතුර ඒවයි තියෙන භයානකකම ඊටත් වඩා ප්‍රබලයි. එතනින් පස්සේ තවත් සූත්‍රයක් පැහැදිලි කරා උන්වහන්සේ එතනින් අතර වෙලා මේ පිළිවෙලින් අපි තෘෂ්ණාව නිපදවන්නේ කොහොමද පිළිවෙලින් තෘෂ්ණාවට අපි හසු වෙන්නේ කොහොමද කියලා ඒ සූත්‍රයට අනුව පැහැදිලි කරලා තමයි නැවත පොතලියේ සූත්‍රයට ගියේ. ඊළඟ පිටුවේ තියෙනවා දීඝනිකාය 15 වන සූත්‍රය the great discourse on origination එහෙම නැත්නම් causation හේතුඵල අනුව හට ගැනීම සම්බන්ධයෙන් තියෙන මහා සූත්‍රය. මේ සූත්‍රේ නම මතකද ස්වාමීන් වහන්සේලා කාටවත් මේ පටිච්ච සමුප්පාද මහා පටිච්ච සමුප්පාද සූත්‍රය මහා නිදාන සූත්‍රය හරියටම හරි මහා නිදාන සූත්‍රය නිදාන කියලා කියන්නේ මේ කෝස් එක හේතුව කියන එක මේ දීඝනිකාය 15 වෙනි මහා නිදාන සූත්‍රයෙන් තමයි උපුටාගෙන තියෙන්නේ. බලමු මේ සූත්‍රයේ මොකද්ද තියෙන්නේ කියලා. And so ආනන්ද ඒ වගේමයි ආනන්ද feeling conditions craving වේදනාවන් සකස් කරනවා තෘෂ්ණාව craving conditions seeking තෘෂ්ණාව සකස් කරනවා සෙවීම seeking conditions acquisition සෙවීම තුලින් අපි ලබා ගැනීම සකස් කරගන්නවා acquisition conditions decision making දේවල් අයිති කර ලබා ගැනීම තුලින් තීරණ ගැනීම සකස් කරනවා decision making conditions lustful desire තීරණ ගැනීම තුලින් lustful desire කාම රාග සහිත ආශාවන් ඇති කරනවා lustful desire conditions attachment ඒ කාම ආශාවන් රාග ආශාවන් ඇලීම ඇති කරනවා attachment conditions appropriation ඒ ඇලීම තුලින් මගේ කියලා කීම තමන්ගේ කියලා ලබා ගැනීම ඇති කරනවා appropriation conditions avarice ලබා ගැනීම තුලින් තමන්ගේ කියලා අයිති කර ගැනීම තුලින් ධන තෘෂ්ණාව ඇති කරනවා avarice conditions guarding of possessions තමන්ගේ ධන තෘෂ්ණාව සකස් වීම තුලින්
ඒ තමන් රැස් කරගත්තු ධනය තමන්ගේ කියලා අයිති කර ගැනීම තමන්ගේ කියලා ඒවා අයිති කරගෙන ගාඩින් කියලා කියන්නේ මේ ඒවා රැක ගැනීම ආරක්ෂා කිරීම සකස් කරනවා and because of the guarding of possessions මේ තමන්ගේ අයිතිවාසික දේවල් ආරක්ෂා කිරීම තුලින් there arise මතු වෙනවා the taking up of stick and sword අපිට දඬු මුගුරු අවි ආයුධ ගන්න සිද්ධ වෙනවා ඒ වගේම quarrels කෝලහල ඇති වෙනවා disputes වාද විවාද ඇති වෙනවා arguments එක් පැටලැවිලි ඇති වෙනවා strife කියන්නේ ආරවුල් ඇති වෙනවා abuse ද්වේෂ සහගත බැනවැදීම් ආදී ඇති වෙනවා lying බොරු කියන්ට සිද්ධ වෙනවා and evil unskilled states නරක අකුසල තත්වයන් අපේ මනස තුල ඇති වෙනවා අන්න ඒ විදියටයි මේ තෘෂ්ණාවේ වර්ධනය සිද්ධ වෙන්නේ කියලා මහා නිදාන සූත්‍රයේ හැටියට ඒ තියෙන කරුණු අද මේ දේශනාව පොතලේ සූත්‍ර දේශනාව අතරතුර උන්වහන්සේ පැහැදිලි කරා මේකට උදාහරණයක් දුන්නා ඊයේ රාත්‍රියේ මේ බ්‍රහ්මාලි ස්වාමීන් වහන්සේ සැතපෙන කුටිය එහා පැත්තේ මේ බලු රැලක් ඉඳලා එක බල්ලෙක් නිදාගන්න මොකක් හරි පැදුරක් වගේ මොකක් හරි තිබිලා තියෙනවා ඇතිරිල්ලක් ඒක ගන්න අනිත් බල්ලු ටිකත් පොර කන්න පටන් ගත්තලු. ඉතින් ඒ පොර කන එක වළක්වන්න විදියක් නැති හින්දා ඒ ඇතිරිල්ල යහම්දුරෝ වෙන තැනකින් අරන් තිබවලු. ඉතින් අර බල්ලා අනිත් බල්ලු ටික ඔක්කොම ඉලවලා ඇවිල්ලා බලනකොට ඇතිරිල්ල නැතිලු. ඉතින් ඒ බල්ලා ගැන හරියට දුක හිතනලු බ්‍රහ්මාලි හාමුදුරුවන්ට. නමුත් ඒ වෙලාවේ උන්වහන්සේට සැතපෙන්නත් අවශ්‍ය වුණු නිසා කරන්න දෙයක් තිබුණේ නැහැ කියලා කිව්වා. ඉතින් අපි මේ තෘෂ්ණාව තුළින් අපේ අයිති කරගත්තාම දේවල් ගොඩක් වෙලාවට අපිට බලාපොරොත්තු කඩවීමම තමයි වෙන්නේ කියලා මේ උදාහරණෙනුත් පැහැදිලි වෙනවා කියලා උන්වහන්සේ මතක් කරා. තවත් උදාහරණයක් දුන්න මේ ධනය වැඩි වෙන්න ඒ ධනයේ අයිතිකාර දරුවෝ ඒ පවුල්වල ගැටෙනවා ඒ ධනයට වැඩියෙන්. ධනය කොහෙත්ම නැත්තම් ගැටීමක් නැහැ. ධනය වැඩිපුර තියෙන ගෙවල් වල ගැටීමත් වැඩි. මොකද බෙදා ගන්න හරියට රණ්ඩු වෙනවා. මොකද Tamanට වැඩි කොටසක් අයිති කර ගැනීම අවශ්‍යතාවය නිසා. ඒ වගේම තමයි වැඩ කරන තැන්වල ප්‍රොමෝෂන්ස් ගන්නත් මේ තමන්ගේ තත්වයෙන් ඉහළ තැනකට යන්නත් ওই විදියටම මිනිස්සු පොර කනවා. ඒ ප්‍රොමෝෂන් එක ලැබුණාම මිනිස්සුන්ට පුළුවන් තව ටිකක් සල්ලි වැඩිපුර ලබන්න. ඒ හින්දා තමයි තව තවත් වාසි ලබන්න පොර කරන්නේ. ඉතින් ලබන්න ප්‍රශ්නත් වැඩි වෙනත් ඉරිසියාව වගේ තෘෂ්ණාව වගේ ගැටලුත් වැඩි කියලා උන්වහන්සේ පැහැදිලි කරා. එතනින් පස්සේ නැවත පොතලේ සූත්‍රයට ගියා. householder ගෘහපතිය suppose a man හිතන්නලු මිනිහෙක් dreamt about lovely parks හීන දකිමින් ඉන්නවා බොහොම ලස්සන උද්‍යාන ගැන lovely groves ඊටාම ලස්සන වනාන්තර ගැන lovely meadows ඒ වගේම දෙනි තියෙන්නේ තනිතලා බිම් ඒව ගැන හීන දකිමින් ඉන්නවා and lovely lakes බොහොම ලස්සන will ගැන හීන දකිනවා and on waking අවදි වෙනකොට he saw nothing of it කිසිම දෙයක් තමන්ට නැහැ අවදි වෙලා බලනකොට so too householder අන්න ඒ වගේ ගෘහපතිය a noble disciple ආර්ය ශ්‍රාවකෙක් considers thus මෙන්න මෙහෙම හිතනවා sensual pleasures have been compared මේ කාම තෘප්තිය සංසන්දනය කරලා තියෙනවා to a dream හීනයක් වගේ සුපිනක උපමා කියන්නේ මේ සිහිනයකට උපමා කරනවා කියලා හීනයකට උපමා කරලා තිනවා by the blessed one භාග්‍යවතුන් වහන්සේ විසින් they provide much suffering ඒ කාම තෘප්තිය බොහෝ දුක් ගෙන දෙනවා and much despair බොහෝ විරාගය බලාපොරොත්තු කඩවීම ඇති කරනවා බොහෝ දුක් සහගත සිතිවිලි ඇති කරනවා while the danger in them is great ඒ අතරතුර ඒවයි තියෙන භයානකකමත් ඒ වගේම ප්‍රබලයි
එතනින් පස්සේ තවත් සූත්‍රයකට ගියා මජ්ක්‍ධිම නිකායේ 75 වෙනි සූත්‍රය මාගන්ධිය සූත්‍රයේ තියෙන විස්තර කිරීම ලාදුරු රෝගියෙක් කොච්චර දුකක් විඳිනවද කියලා ඒ සූත්‍රයේ තියෙන්නේ ලෙප කියන්නේ ලාදුරු රෝගියෙක්ට එතකොට ඒ සූත්‍රය මෙතෙන්ට ගැලපෙන නිසා මේ පොතලිය සූත්‍රය සාකච්ඡා කරන අතරතුර ඒ සූත්‍රයත් සාකච්ඡා කරමු කියලා උන්වහන්සේ එතෙන්ට පැමිණියා. Suppose මාගන්ධිය හිතන්න මාගන්ධිය there was a leper ලාදුරු රෝගියෙක් හිටියා කියලා හිතන්න with sores and blisters තැන් වල ඉදිමිලි නෙමෙයි අර බිබිලි මත වෙලා තියෙන on his limbs ඔහුගේ අත්පාවල තැන් වල වන ඇති වෙලා තියෙනවා ඒ වගේම තැන් වල බිබිලි මත වෙලා තියෙනවා අත්පාවල being devoured by worms devour කියන්නේ මේ රස විඳිනවා කවුද රස විඳින්නේ ඒ කෙනාගේ ශරීරය by worms පණුවන් විසින් පණුව ගහලා ඒ ශරීරයේ පණුව බොහොම රසවත් ඒ ශරීරයේ වාසය කරනවා. ඉතින් මේ මිනිස්සු මොකද කරන්නේ scratching කියලා කියන්නේ හූරනවා. තමන්ගේ තුවාලය the scabs කියන්නේ කබොල්ල scabs හූරනවා. scabs of the openings of wounds තැන් වල විවෘත වෙලා තියෙන තුවාල තියෙන තැන් වල ඒව හූරනවා. with his nails මොනවකින්ද නියපොතු වලින් cauterizing his body කාරම් කරනවා තමන්ගේ ශරීරය cauterizing කියන්නේ මේ කාරම් කරනවා කියන එක his body over a burning charcoal pit හරියට පිච්චෙන ගිනි අඟුරු වලක් ඇතුලේ තමන්ව කාරනවා වගේ මේ කෙනා අර තමන්ගේ කබළු ගලවමින් කසනවා තෘප්තියක් අපේක්ෂාවෙන් then එවිට his friends and companions ඔහුගේ යහළුවෝ සහ හිතවතුන් his kinsmen ඥාතීන් and relatives තමන්ගේ ඥාති හිතවතුන් brought a physician to treat him අරගෙන එනවා physician වෛද්‍යවරයෙක් to treat him ඔහුට සත්කාර කරන්න උපස්ථාන කරන්න the physician would make medicine for him ඒ වෛද්‍යවරයා ඔහුට බෙහෙත් සකස් කරලා දෙනවා and by means of that a behet balen that medicine a behet balen the man would be cured a manushya suwapat bhavayata pat වෙනවා of his leprosy ලාදුරු රෝගයෙන් and would become well and happy සතුටට සුවපත් භාවයට පත් වෙනවා independent ස්වාධීන වෙනවා master of himself වෙන කෙනෙක්ගේ උදව් තමන්ට අවශ්‍ය නැහැ තමන්ම තමන්ගේ දේවල් කරගන්න පුළුවන් වෙනවා able to go where he likes කැමති තැන යන්න පුළුවන් වෙනවා then එවිට two strong men would seize him ශක්තිවන්ත පුරුෂයෝ දෙන්නෙක් ඔහුව අල්ලගෙන by both arms අත් දෙකින් and drag him towards a burning charcoal pit පිච්චමින් දැවෙමින් තියෙන ගිනි අඟුරු වලකට අර සුවපත් වූ මිනිසයා ඇදගෙන යනවා what do you think මාගන්ධිය මොකද මාගන්ධිය ඔබ හිතන්නේ would that man twist his body this way and that ඒ මිනිසයා තමන්ගේ ශරීරය එහෙට මෙහෙට ඇදලා ඒ වලට වැටෙන එකෙන් බේරෙන්න හදන්නේ නැද්ද කියලා අහනවා yes master ගෞතම එහෙමයි ගෞතමයන් වහන්සේ why is that because that fire is indeed painful to touch මොකද ඒ ගින්න ඇල්ලුවතින් ස්පර්ශ වුණොතින් වේදනාකාරී hot and scorching මතු පිටින් දවන සුළුයි hot කියන්නේ පිච්චෙනවා scorching කියන්නේ දවන සුළුයි මතු පිටින් what do you think මාගන්ධිය මොකද්ද මාගන්ධිය හිතන්නේ ඔබ is it only now that fire is painful to touch ඒ ගින්න දැන් විතරද ස්පර්ශයට වේදනාකාරී වෙන්නේ ස්පර්ශ කරොතින් hot and scorching පිච්චෙන දැවෙන සුළු වෙන්නේ or previously too එහෙම නැත්නම් කලිනුත් was that fire painful to touch ඒ ගින්න ස්පර්ශ කරන්න අපහසුද hot උණුසුම්ද and scorching දවන සුළුද master ගෞතමයන් වහන්සේ that fire is now painful to touch ඒ ගින්න දැන් ස්පර්ශ කරන්නට අමාරුයි hot and scorching ගිනි පිච්චෙන සුළුයි දැවෙන සුළුයි and previously too කලිනුත්
That fire was painful to touch. ඒ ගින්න ස්පර්ශ කරන්න අමාරුයි. And scorching and hot. දැවෙන සුළුයි මතු පිටින් දන ස්වභාවයෙන් යුක්තයි. For when that man was a leper, ඒ මනුෂ්‍යයා ලාදුරු රෝගියෙක් වෙලා ඉඳිද්දිත් with sores and blisters on his limbs, ඔහුගේ අත්පාවල වන සහ බිබිලි හටගෙන තියෙද්දි, being devoured by worms, පණුවන් විසින් ආහාරයට ගනිද්දි, scratching the scabs of the openings of his wounds with his nails, නියපොතු වලින් තුවාලවල විවෘත තැන් වල කබළු ගලවමින් සුවයක් බලාපොරොත්තු වෙමින් ඉඳිද්දි, his faculties were impaired, ඔහුගේ ඉන්ද්‍රියන් බොහොම දුර්වල වෙලා තියෙද්දි, thus ඒ වගේ though the fire was actually painful to touch, ගින්න අල්ලන්න බොහොම අපහසුනත්, he acquired a mistaken perception of it as pleasant. ඔහු හිතුවා මේ perception එක සංඥාව වැරදියට mistaken වැරදියට හිතාගත්තා as pleasant ප්‍රසන්නයි කියලා. එහෙම සුවයක් දැනෙනවා කියලා තමයි ගින්න අල්ලනවා වගේ ඒකේන අර කබළු ගලවමින් තුවාලය ගලවමින් සුවයක් අපේක්ෂාවෙන් කසන්න පටන් ගත්තේ. So too Magandiya, අන්න ඒ වගේ මාගන්ධිය, in the past, කලින්, sensual pleasures were painful to touch. කාම තෘප්තිය අල්ලන්න අපහසුයි, hot and scorching, ගිනිගෙන දැවෙන සුළුයි. In the future, ඉදිරියේදීත් sensual pleasures will be painful to touch. කාම තෘප්තීන් ස්පර්ශ කරන්නට අපහසු දුක් සහගතයි, hot, දැවෙන සුළුයි, and scorching, මතු පිටින් පිච්චෙන සුළුයි. And now at present, දැනුත් sensual pleasures are painful to touch. කාම තෘප්තීන් ස්පර්ශ කිරීමට අපහසුයි, hot and scorching, ඒ වගේම දැවෙන සුළුයි, පිච්චෙන සුළුයි. But these beings who are not free from lust, කාමයෙන් වෙන් නොවුණු මේ සත්වයන්, for sensual pleasures, කාම තෘප්තියන් වෙනුවෙන්, who are devoured by craving, තණ්හාවෙන් කනු ලැබෙනවා. මේ මිනිසුන්ව තණ්හාවට හසු වෙලා තණ්හාව විසින් කා දමනවා. for sensual pleasures, කාම තෘප්තියන් වෙනුවෙන්, who burn with fever for sensual pleasures, කාම උන්මාදයෙන්, මේ කාමය කියන උණ හැදිලා ඒගොල්ලන්ට ඒකෙන් පිච්චෙනවා. have faculties that are impaired, දුර්වල වූ ඉන්ද්‍රියන් ඒ කෙනාට තියෙන්නේ. Thus, though sensual pleasures are actually painful to touch, කාම තෘප්තීන් අල්ලන්න කොච්චර අමාරුණත්, they acquire a mistaken perception of them as pleasant. ඒක සහනයක් කියලා වැරදි දෘෂ්ටියක්මයි මිනිස්සු නිතරම ගන්නෙ. මෙතන නතර වෙලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ මතක් කරා අපේ ඉන්ද්‍රිය කොයිතරම් දුර්වල වෙනවද කියලා. කාම තෘප්තියකට අහු වුණාම, කාම තෘප්තියකට අහු වුණාම අපිට දැනෙන්නේ අපි දුර්වලයි කියලා. අපි කිසිම ආකාරයකින් අපිට ශක්තියක් ඇඟේ තියෙනවා කියලා දැනෙන්නේ නැහැ කියලා උන්වහන්සේ මතක් කරා. ඒ වගේම සමාධිය වඩා ගන්න බැරිව අපිට නිකන් අලස භාවයෙන්ම යුක්තව ඉන්න වෙන්නේ කාම ඡන්දයට අහු වෙලා ඉන්නකොට. ඒ නිසා එයින් වෙන් වෙන එකයි අපි කල යුත්තේ කියලා උන්වහන්සේ පැහැදිලි කළා. ඊළඟට තවස් පෞතලී සූත්‍රයේ ඉතුරු කොටස උන්වහන්සේ සාකච්ඡා කළා. කලින් සූත්‍රයට යමු. Householder, Gruhapatiya. Suppose a man borrowed goods on loan. කෙනෙක් ණයට ගන්නවා භාණ්ඩ. මේක කලිනුත් සාකච්ඡා වුණා නේද කියලා උන්වහන්සේ අහුවා. A fancy carriage and fine jeweled earrings. බොහොම ලස්සන ආභරණ ආදිය ණයට ගත්තා. And preceded and surrounded by those borrowed goods. තමන් ඒ ණයට ගත්තු ආභරණ වටේට තියාගෙන he went to the තමන් ඒ ආභරණ පළඳගෙන he went to the marketplace, වෙළඳ සැලට ගියා. Then එවිට
people seeing him ඔහුව දැකලා අනිත් මිනිස්සු would say මෙහෙම කියනවා sirs මහත්මයාණෙනි that is a rich man බලන්න අර ධනවත් පුජ්‍යලයා that is how the rich enjoy their wealth අන්න ඒ විදියටයි ධනවත් අය තමන්ගේ ධනය විඳින්නේ then the owners ඊට පස්සේ අයිතිකාරයෝ කියනවා whenever they saw him ඔහුව දැක්කහම මෙන්න මෙහෙම would කියනව නෙමෙයි then the owners අයිතිකාරයෝ whenever they saw him ඔහුව දැක්කට පස්සේ would take back their things තමන්ගේ අයිති දේවල් අයිතිකාරයෝ අර මනුෂ්‍යයා දැක්ක ගමන් ආපහු ගන්නවා what do you think householder මොකද ගෘහපති ඔබ හිතන්නේ would that be enough for that man to become dejected ඒ මනුෂ්‍යයා එතනින් අධෛර්යයටපත් වෙනවද කියලා අහනවා yes venerable sir oh swamini why is that ඇයි because the owners took back their things ඒකට හේතුව තමයි අයිතිකාරයෝ ඒ ධනය ආභරණ නැවත ගනිපු නිසා so too householder අන්න ඒ වගේ ගෘහපතිය a noble disciple considers thus ආර්ය ශ්‍රාවකෙක් මෙහෙම හිතනවා sensual pleasures have been compared කාම තෘප්තීන් සංසන්දනය කළ තියෙන්නේ to borrowed goods ණයට ගත්තු ආභරණවලට by the blessed one එහෙම සංසන්දනය කරන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් they provide much suffering බොහෝ දුක් ගෙන දෙනවා ඒවයින් and much despair බොහෝ අතෘප්තිය ගෙන දෙනවා while the danger in them is great ඒවයි තියෙන භයානකකමත් ඒ වගේම ප්‍රබලයි මොනවගේද කාම තෘප්තීන් වල ඊළඟට householder ගෘහපතිය suppose there were a dense grove ඝන වනයක් තිබුණා කියලා හිතන්න not far from some village or town ගමෙන් හෝ නගරයෙන් දුර නොවුණු within which ඒ තුලම there was a tree laden හොඳට laden with fruit ඵල පිරුණු ගහක් තිබුණා ඒ ආසන්නේ of its fruit had fallen none of its fruit had fallen to the ground එකම ගෙඩියක්වත් බිමට වැටිලා තිබුණේ නැහැ then a man came needing fruit පළතුරු අපේක්ෂාවෙන් මිනිසෙක් එනවා seeking fruit පළතුරු හොයාගෙන wandering in search of fruit ඒ පළතුරු වෙනුවෙන්මයි එන්නේ and he entered the grove අර වනාන්තරයට ඇතුල් වෙලා and saw the tree laden with fruit ඵලබර වූ ගහ දැක්කා thereupon he thought ඊට පස්සේ ඔහු හිතුවා this tree is laden with fruit මේ ගහ ඵල වලින් බර වෙලා තියෙන්නේ but නමුත් none of its fruit ඒ ගහේ එක ගෙඩියක්වත් has fallen to the ground බිමට වැටිලා නැහැ I know how to climb a tree මම ඒ දන්නවා ගහට නගින්න හැටි so let me climb this tree මේ ගහට නැගලා eat as much fruit as I want මට ඕන තරම් පළතුරු අනුභව කරලා and fill my bag මගේ බෑග් එකත් පුරවගෙන යනවා කියලා හිතනවා and he did so ඔහු එහෙම කළා then a second man came needing fruit දෙවනි මිනිසෙක් එනවා පළතුරු අපේක්ෂාවෙන් seeking fruit wandering in search of fruit and taking a sharp axe ඉතින් පළතුරු අපේක්ෂාවෙන් පොරවකුත් අරගෙන ඒ මිනිස්සෙ එන්නේ he too entered the grove ඔහු වනයේට එළඹිලා saw that tree laden with fruit අර ගහ දැක්කා පළතුරු වලින් පිරීලා තියෙනවා thereupon he thought ඊට පස්සේ හිතුවා this tree is laden with fruit but none of its fruit has fallen to the ground මේ ගහ පළ වලින් බර වෙලා තියෙන්නේ නමුත් එක ගෙඩියක්වත් බිමට වැටිලා නැහැ I do not know how to climb a tree මම ගහට නගින්න දන්නෙත් නැත්තම් so let me cut this tree down මේ ගහ කපලා at its root මුලින්ම කපලා eat as much fruit as I want මට ඕන තරම් පළතුරු කාලා and fill my bag මගේ බෑග් එකත් පුරව ගන්නවා කියලා හිතනවා and he did so ඔහු එහෙම කළා what do you think householder ගෘහපති ඔබ කුමක්ද හිතන්නේ if that first man who had climbed that tree doesn't come down quickly අර මුලින් ගහට නැගපු මිනිසයා ඉක්මනට ගහෙන් බැස්සේ නැත්තම් ඒ කියන්නේ මුලින් ගහට නැගපු එක්කෙනා තාම ගහේ when the tree falls ගහ වැටෙද්දී wouldn't he break his hand or his foot or some other part of his body ඒ මිනිසයා
අතපය කඩා ගන්න නැද්ද? තමන්ගේ ශරීරය බිඳ ගන්න නැද්ද? ඒ හිම වෙන්නේ නැද්ද කියලා අහනවා. So that he might incur death or deadly suffering. එහෙම වුණොත් ඒ මනුෂ්‍යයට මරණය හෝ මරණාසන්න දුකක් සිද්ධ වෙනවා because of that. ඒ හේතුවෙන්. Yes venerable sir. ඔහුට එහෙම වෙනවා ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා. So too householder, අන්නේ වගේ ගෘහපතිය, a noble disciple, ආර්ය ශ්‍රාවකයෙක් considers thus, මෙහෙම හිතනවා. Sensual pleasures have been compared to fruits on a tree by the blessed one. කාම තෘප්තීන් සංසන්දනය කළ තියෙන ගහක තියෙන ගෙඩිවලට. They provide much suffering and much despair. බොහෝ දුකත් අතෘප්තියත් ගෙන දෙනවා. While the danger in them is great. ඒ අතරතුර ඒවයි තියෙන භයානකකම ඊටත් වඩා ප්‍රබලයි. ඉතින් අද ටිකක් මේ වේගෙන් කියවනවා මේ සූත්‍ර ගොඩක් සාකච්ඡා වුණ නිසා. නැත්තම් අපිට දාන වන්දන වෙලා වෙනකම් මේක ඉවර කරන්න බැරි වෙනවා. ඉතින් මේකට උන්වහන්සේ පැහැදිලි කරා අජාම් බ්‍රහම් හාමුදුරුවන්ගේ පොතක් තියෙනවා Opening the Door of Your Heart. ඔබගේ හදවතේ දොර විවෘත කරන්න කියන පොතේ තියෙනවා අජාම් බ්‍රහම් හාමුදුරුව මේ ගෝතමාලාවට ගිය වෙලාවේ පිරමීඩ් තියෙන වනාන්තරයක ඇවිදිමින් ඉඳලා තියෙනවා. ඒ වනාන්තරයේ ඇවිදිමින් ඉන්නකොට අවශ්‍ය වුණාලු කෙලවරක් දකින්න. මේ වනාන්තරේ කොහෙද මේ වනාන්තරයේ කොයි විදියටද ගංගා ගලාගෙන යන්නේ කොයි පැත්තටද එහෙම දැනගන්න. ඉතින් එහෙම වුණා උන්වහන්සේ කළා තියෙන්නේ පිරමීඩයක උඩට ගොඩ වෙලා හොඳට බැලුවහම පේනවා වනාන්තරේ මොන වගේද කියලා. ඉතින් ඒ වගේ තමයි සමාධියක් වඩපු කෙනාට මේ කාමයන්ගෙන් එහාට ගිහිල්ලා සමාධිය තුල ඉඳන් බලන්න පුළුවන් මේ මාර්ගය කොයි පැත්තටද යන්නේ. එහෙම නැත්නම් වනාන්තරේ තව ඈතට යනවා නම් කොහොමද ගංගාවල් ගලාගෙන යන්නේ කොහොමද වගේ තමන් සමාධියෙන් ඉන්නකොට බොහෝ දේවල් ඉහළ ඉඳන් දකින්න පුළුවන් භාවය ලැබෙනවා. ඉතින් ඒකට සම කරලා උන්වහන්සේ අපිට උපදෙස් දුන්න සමාධිය වඩලා හොඳ අවබෝධයකට එන්න කියලා. අප්‍රමාදීව හිටියොතින් හොඳට අපිට මේ අපි අහුවෙලා තියෙන තෘෂ්ණා කැලෙන් වෙන් වෙලා අපිට ඉහළ තැනකටපත් වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ පැහැදිලි කරා. මේ කාමයන් වල භයානකකම දකින්න කියලාත් උන්වහන්සේ පැහැදිලි කරා. එතනින් පස්සේ පොතලී සූත්‍රයේ එතනින් පස්සේ අවසන් වෙනවා. ඊළඟට සාකච්ඡා වුණේ මොන සූත්‍රයේද? සමිද්දි සූත්‍රයයි. මේ ඔය ඊළඟට තියෙන සූත්‍ර දෙක අපි බලමු. ඒකත් ඉවර කරන්න. සංයුත්ත නිකාය පළවෙනි කොටසේ තියෙන 20 වෙනි සූත්‍රයයි මේ සඳහන් වෙන්නේ. පළවෙනි ඡේදය වෙන්න ඕනේ. පළවෙනි පරිච්ඡේදය පළවෙනි වග්ගය වෙන්න ඕනේ. Thus have I heard, මට අසන්ට ලැබුණේ මේ විදියටයි. On one occasion, එක් අවස්ථාවකදී the blessed one was dwelling at Rajagaha. රජගහ නුවර වාසය කර භාග්‍යවතුන් වහන්සේ the hot springs park. උණු වතුර බුබුලු තියෙන උයන ආසන්නවයි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ. Then the venerable Samiddhi, එවිට සමිද්දි කියන ස්වාමීන් වහන්සේ having risen at the first flush of dawn, මුල්ම උදෑසනම අවදි වෙලා went to the hot springs to bathe, ස්නානය කිරීම සඳහා උණු වතුර බුබුලු තියෙන තැනට ගියා. උණු වතුර උල්පත් තියෙන ප්‍රදේශයට ගියා. Having bathed in the hot springs, උණු වතුර බුබුලු තියෙන තැනින් උණු වතුර බුබුලු පොකුණෙන් නාලා and come back out, ආපහු ආවා. He stood in one robe, එක සිවුරක් පෙරවගෙන drying his limbs, අත්පා වේලෙන්න උන්වහන්සේ එතන හිටගෙන හිටියා. ඉතින් බ්‍රහ්මාලි හාමුදුරුවෝ අහනවා රජගහ නුවරට ගියා නම් ඒ උණු වතුර ලින් තවමත් තියෙනවා ඒ පළාතේ කියලා.
ඒ දැනට නම් ඒ පරිසරය වෙනස් වෙලාලු ඒක පොදු ස්ථානයක් බවට පත් වෙලාලු. නමුත් අපිට මතක් වෙනවලු මේ සිදුවීම මෙහෙමම වෙන්නේ නැති කියලා. ඉතින් ගියපු අයට එහෙම මතක් වෙනව නේද කියලා ඇහුවා. Then එවිට when the night had advanced රාත්‍රිය උදා වුණාට පස්සේ a certain දේවතා එක්තරා දේවතාවෙක් of stunning beauty බොහොම අලංකාරවත් බැබලෙන සුළු ලස්සනකින් illuminating the entire hot springs මුළු උණුවතුර උල්පත් තියෙන ප්‍රදේශයම ආලෝකමත් කරමින් approach the venerable Samiddhi venerable Samiddhi ස්වාමීන් වහන්සේ ඉන්න තැනට පැමිණියා. Having approached පැමිණිලා she stood in the air ඒ දේවතාවිය she කියලා දේවතාවිය අහසේ ඉඳගෙන and addressed the venerable Samiddhi in verse Samiddhi හාමුදුරුවන්ව මේ විදියට ගාථාවකින් ආමන්ත්‍රණය කළා. Without having enjoyed you seek alms කිසිම විනෝදයක් ඔබ ලබලා නැතුව මේ ජීවිතේ මොකද මේ පිණ්ඩපාත යන්නේ භික්ෂුව කියලා අහන්නේ. You don't seek alms after you have enjoyed ඔබ විනෝද වෙලා ඉවර වෙලා පිණ්ඩපාතය හොය ඉන්නේ නැහැ. First enjoy ඉස්සෙල්ලා මේ විනෝද වෙන්න ගිහිල්ලා භික්ෂුව then seek alms ඊට පස්සේ ගිහිල්ලා දානේ හොයන්න පිණ්ඩපාතේ හොයන්න. Don't let the time pass you by කාලයට ඔබ පසු කරගෙන යන්න දෙන්න එපා කියලා මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා. ඊට පස්සේ I do not know what the time might be මම දන්නේ මොකද්ද වෙලාව කියලා. The time is hidden කාලය පැහිලා තියෙන්නේ and cannot be seen කාලය දකින්න බෑ. Hence ඒ හින්දා without enjoying විනෝද වෙන්න වෙලාවක් මට නැහැ. I seek alms මම පිණ්ඩපාතයමයි හොයන්නේ. Don't let the time pass me by කාලයට මම හසු වෙන්නේ නැතුවයි මම ඉන්නේ. මේක ඉන්දුනීසියාවේ ගිහිල්ලා මෑතකදී බ්‍රහ්මාලි හාමුදුරුවෝ කිව්වහම ඉන්දුනීසියාවේ මිනිස්සු කළු මේ දේවතාව කියන එක හරි කියලා. මේ අපි කරන්නේ කාලේ නාස්ති කරන එක විනෝද වෙන්නේ නැතුව මේ භාවනා වැඩසටහන් වලට වෙලා කියලා ඒ මිනිස්සු උත්තර දුන්නලු. මේ දෙවියෝ කියන එකේ අර්ථයක් තියෙනවා කියලා. නමුත් ඒක නෙමෙයි අර්ථය. මේ අපි කාලයට හසු නොවි පිණ්ඩපාතය රැගෙන ඇවිල්ලා ඒක වළඳලා භාවනා කරන එකයි කල යුත්තේ. සමහර දේවතාවෝ ඉන්නවා අපිට වැරදි පැත්ත පෙන්නලා දෙන. ඒ සමිද්දි සූත්‍රයෙන් පැහැදිලි වෙන එක. Then එවිට that දේවතා ඒ දේවතාව alighted on the earth භූමියට බැහැලා and said to the venerable Samiddhi හාමුදුරුවන්ට මෙහෙම කියනවා. You have gone forth while young bhikkhu ඔබ භික්ෂුව තරුණ කාලෙමයි පැවිදි වෙලා තියෙන්නේ. A lad ගැටෙක් කාලේ with black hair කාල වර්ණ කෙස් තියෙද්දි endowed with the blessing of youth තරුණ භාවයේ ආශිර්වාදය ඔබට තියෙද්දි in the prime of life ජීවිතයේ හොඳම කාලේ without having dallied with sensual pleasure කාම තෘප්තියෙන් සමග සෙල්ලක්කාරකමින් ඩලීඩ් කියන්නේ මේ සෙල්ලම් කරමින් කල්යවන එකට. එහෙම කරන්නේ නැතුවයි ඔබ මේ පැවිදි වෙලා තියෙන්නේ. Enjoy human sensual pleasures භික්ෂුව මනුෂ්‍යයන්ට තියෙන කාම තෘප්තියින් පීනනය කරන්න. Do not abandon what is directly visible ඔබට පේන්න තියෙන දේ බැහැර කරන්න එපා. In order to pursue what takes time මේ කාලයත් එක්ක ලබන්න තියෙන දේවල් ලබන්න ගිහිල්ලා පස්සේ ලබන්න තියෙන දේවල් ලබන්න ගිහිල්ලා මේ දැන් විඳින්න තියෙන කාමයන් විඳින එකෙන් බැහැර වෙන්න එපා කියලා දෙවියා කියනවා. පුදුම දෙවියෙක් මේ දෙවියා නේද? මේ අපි හිතන්නේ දෙවිවරු හොඳයි කියලා. නමුත් මෙතන වෙන්නේ දෙවිවරු අපිව අනිත් පැත්තට ඇදලා දානවා. එතකොට කියන්නේ I have not abandoned පිළිතුරු විදියට දෙනවා. I have not abandoned මම බැහැර කරලා නැහැ what is directly visible මට පෙනී තියෙන දේ මම බැහැර කළා නැහැ. Friend යහළුව in order to pursue what takes time පස්සේ ලබන්න තියෙන දේවල් ලබන්න කියලා හිතාගෙන මම දැන් ලබන්න තියෙන දේවල් බැහැර කළා නැහැ යහළුව කියලා සමිද්ධි හාමුදුරුවෝ පිළිතුරු දෙනවා.
I have abandoned what takes time. මම බැහැර කරලා තියෙන්නේ කාලය යන දෙයක්. In order to pursue what is directly visible, මේ පෙනි පෙනි තියෙන දෙයක් ලබා ගන්න මම කාලය යන දෙයක් තමයි බැහැර කරලා තියෙන්නේ. ඒ කියන්නේ කාමයන් වලින් තෘප්තියක් ලබන්න ගියොතින් හෙටත් තෘප්තියක් නැහැ. ඒත් කාලය යනවා. අනිද්දා තෘප්තියක් නැහැ. ඉදිරි මාසෙත් ඉදිරි ජීවිතෙත් කවදාවත් තෘප්තියක් නැහැ. ඒකට කාලය යන්නේ. දෙවියා හිතන හැටි වැරදි. දෙවියා හිතන්නේ දැන් මේ නිවන ලබන්නයි කාලය යන්නේ කියලා. ඉතින් එහෙම පිළිතුරක් දෙනවා. For the blessed one, friend, භාග්‍යතුන් වහන්සේට නම් යහළුව has stated that භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා, දේශනා කළ තියෙනවා, sensual pleasure are time consuming. මේ කාම තෘප්තියින් තමයි කාලය ගෙවා දමන්නේ. Full of suffering, දුක් වේදනාවෙන් යුක්තයි, full of despair, අතෘප්තියෙන් යුක්තයි, and the danger in them is still greater. ඒ වගේමයි ඒවයි තියෙන භයානකකම. While this dhamma is directly visible, ඒ අතරතුර මේ ධර්මය ගත්තොතින් ධර්මය පේන්න තියෙනවා, immediate, දැන්මම ප්‍රතිඵල ලැබෙනවා. Inviting one to come and see, එහි පස්සිකෝ කෙනෙක්ට ඇවිල්ලා බලන්න කියලා මේ ධර්මය කියනවා. Applicable, අපිට යොදන්න පුළුවන් ධර්මය පුහුණුව තුළ, to be personally experienced by the wise. Personally experienced, තමන්ටම අත්විඳින්න පුළුවන් ප්‍රඥාවන්තය විසින් මේ ධර්මයට යොමු වුණොතින් දැන්මම. කාමයන් එහෙම නෙමෙයි, කාමයන් අපිව දුරකට රැගෙන යනවා. ඉතින් ඔන්න ඔය ස්වභාවය තමයි කාමයේ තියෙන්නේ. කාමයට හසු වුණොතින් අද ගේ හැදුවත් හෙට ගේ හැදුවත් අපි ඒ ගේ ගැන තෘප්තියක් නැහැ. මරණයෙන් පස්සේ ආයෙ තව ගයක් අපිට හදන්න වෙනවා. ඒ වගේම තමයි ශරීර ගේ හැදුවත් ශරීර ගේත් හදනවා කෙලවරක් නැහැ. ඔන්න ඔහොමයි පිළිතුරු දුන්නේ බ්‍රහ්මාලි හාමුදුරුවෝ විසින්. ඉතින් මේ ධර්මයේ සමාධිය පුහුණු වෙනකොට නිවන තමන්ට පෙනි තමයි පුහුණු වෙන්න පුළුවන් වෙන්නේ. නිවන තමන්ට මේ නිවීම, මේ දැන් තියෙන්නේ නිවීම. ඒ නිවීමේ කෙලවර අපිට ළඟයි කියලා හිතමින් අපිට දුර නෙමෙයි කියලා දකිමින් අපිට භාවනා කරන්න පුළුවන් කියලා. නමුත් කාම තෘප්තියට අහු වුණොත් එහෙම නැහැ. අද වින්දත් හෙට වින්දත් කෙලවරක් නැහැ. තව විඳින්න ඕනේ. ඒක හෙටත් විඳින්න ඕනේ කියලා අනාගතයට දමමින් අපි හිතනවා. සමාධිය තියෙනවා නම් එතනමයි ගැලවීම, මිදීම, නිදහස, විමෝක්ෂය තියෙන්නේ. බොහෝ දේවල් වලින් මිදිලා තෘප්තියත් එතනමයි තියෙන්නේ කියලා හිතන්න කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ මතක් කරා. ඊළඟට තවත් සූත්‍රයක් කාමයට අදාළව තියෙන නිසා ඒ සූත්‍රයත් සාකච්ඡා කරලම අවසන් කරමු කියලා උන්වහන්සේ ඒ සූත්‍රයත් ඉක්මනින්ම කියවුවා. අපිත් ඒක ඉක්මනින්ම කියවමු. යූනියන් කියන්නේ මේ සමவாய කියන එක. අංගුත්තර නිකායේ 7 වෙනි සත්තක නිපාතේ 51 වෙනි සූත්‍රයයි මේ තියෙන්නේ. යූනියන් කියන එක, සමவாய කියන එක, සංගමය කියන එක. මේක ස්ත්‍රියකට ස්ත්‍රී සංඥාවෙන් පුරුෂයෙකුට ඇලෙන හැටිත්, පුරුෂයෙක් තමන්ගේ පුරුෂ සංඥාව තියෙන නිසා ස්ත්‍රියකට ඇලෙන හැටි තමයි මේ සූත්‍රයේ පැහැදිලි වෙන්නේ. Bhikkhus, මහණෙනි, I will teach you a dhamma. මම ඔබට I will teach you a dhamma exposition. ධර්ම විභාගයක් පැහැදිලි කරන්නම්, දේශනා කරන්නම් on union and disengagement. සමவாය කියන්නේ එක්වීම සහ disengagement ගැලවීම, මිදීම සම්බන්ධයෙන්. Listen, බොහොම හොඳින් අවධානයෙන් ඇහුම්කන් දෙන්න. And what is that Dhamma exposition on union and disengagement? කුමක්ද ඒ ධර්ම විභාගය එක්වීමේ සහ ගැලවීමේ? A woman bhikkhus, කාන්තාවක්, ස්ත්‍රියක්, මහණෙනි, attends internally, ඇතුළතින් තමන් attends කියන්නේ තමන් සහාය වෙනවා to her feminine faculty, ස්ත්‍රී ඉන්ද්‍රියට, her feminine comportment, ස්ත්‍රී චර්යාවට, her feminine appearance, ස්ත්‍රී බැල්මට තමන් ඇලෙනවා, her feminine aspect, ස්ත්‍රී අංශයට තමන් යොමු වෙනවා, her feminine desire, ස්ත්‍රී ආශාවන්ට යොමු වෙනවා, her feminine voice, ස්ත්‍රී හඬට, her feminine ornamentation, ස්ත්‍රී අලංකරණයට යොමු වෙනවා. She becomes excited by these. මේ වගේ ඇය ආශාව
ඔද පවත්වා ගන්නවා, එක්සයිට් වෙනවා, කලබලයටපත් වෙනවා. And takes delight in them. ඒ වගේ ඇලෙනවා. Excited by them. ඒවයින් ඇලිලා තෘප්ති ඒවයින් කලබලයටපත් වෙලා taking delight in them. ඒවයි ආසාවෙන් she attends externally. අරව නිසා අර ඇලීම් නිසා අභ්‍යන්තරයෙන් externally බාහිර වශයෙන් ඇලෙනවා කාටද? To a man's masculine faculty. පුරුෂයෙකුගේ පුරුෂ faculty, පුරුෂ ඉන්ද්‍රියට. His masculine comportment. ඔහුගේ පුරුෂ හැසිරීමට. His masculine appearance. පුරුෂ පෙනුමට. His masculine aspect. පුරුෂ අංශයට. His masculine desire. පුරුෂ ආශාවට. His masculine voice. පුරුෂ හඬට. His masculine ornamentation. පුරුෂ ආභරණ ඇඳුම් පැළඳුම් වලට ඇලෙනවා. She becomes excited by these and takes delight in them. ඒ වගින් කලබලයටපත් වෙලා ඒ වගේම ඇලෙනවා. Excited, she desires union externally. බාහිරව ඒ එක්වීමක් බලාපොරොත්තු වෙනවා ඇය. And she also desires the pleasure and joy. ඇය ඒ වගේම pleasure, තෘප්තියත් joy, සතුටු වීමත් බලාපොරොත්තු වෙනවා, ප්‍රීති වීමත් බලාපොරොත්තු වෙනවා. That arise on account of such union. ඒ එක්වීමෙන් ලබන්නට පුළුවන්. Beings who are delighted with their femininity. තමන්ගේ ස්ත්‍රීත්වයේ සතුටු වෙන සත්වයන් enter upon union with men. පුරුෂයන් සමග එක්වීමටයි යොමු වෙන්නේ. It is in this way, මෙන්න මේ විදියටයි, that a woman does not transcend her femininity. ස්ත්‍රියක් තමන්ගේ ස්ත්‍රීත්වය බැහැර කරලා එතනින් මිදෙන්නේ නැත්තේ මෙන්න මේ නිසායි කියලා පිළිතුරු දෙනවා. මෙතනදී බ්‍රහ්මාලි හාමුදුරු මතක් කළා මේ රහත් භාවයට පත් වුණාම අපි ස්ත්‍රී පුරුෂ කියන දෙකෙන්ම වෙන් වෙලා ඉන්නේ. ජෙන්ඩර් කියන එක, ලිංග ભેදයක් එතන නැහැ. ඉතින් එහෙම අය දැක්කහම මේ උන්වහන්සේ දැකලා තියෙනවලු මේ ස්ත්‍රීත්වයත් පුරුෂත්වයත් කියන දෙකම බැහැර කරලා ගැඹුරු සමාධි වඩපො බොහොම තෘප්තියෙන් ඉන්න උතුම් ඇත්තන් භික්ෂුන් වහන්සේලාද නැද්ද කියලා මතක් කළේ නැහැ. ඒ අය වාසය කරන්නේ බ්‍රහ්ම වගේ මිහි පිට බ්‍රහ්ම තලවල. ඒ වගේම බ්‍රහ්ම ලෝකයට, සාමාන්‍යයෙන් බ්‍රහ්ම ලෝකයට ගියත් එතනත් ස්ත්‍රී භාවයක් පුරුෂ භාවයක් නැහැ. බ්‍රහ්ම මෙත්තා බ්‍රහ්ම විහාරේ, කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහාර තුල අය ඉන්නකොට ස්ත්‍රී පුරුෂ ભેදයකුත් නැහැ බ්‍රහ්ම තලයේ කියලා බ්‍රහ්මාලි හාමුදුරුවෝ පැහැදිලි කළා. හොඳයි. ඉතුරු ටික බලමු. එතනින් ඉවර කරන්න පුළුවන්. A man bhikkhus. දැන් පුරුෂයෙක් ගැන කියනවා. පුරුෂයෙක් මහණෙනි attends internally. ඇතුළතින් තමන් සම්බන්ධ වෙන්නේ to his masculine faculty. තමන්ගේ පුරුෂ ඉන්ද්‍රියට, his masculine comportment. තමන්ගේ පුරුෂ හැසිරීමට, his masculine appearance. මේ පුරුෂ ඉන්ද්‍රිය කියලා කියන්නේ භෞතික ඉන්ද්‍රියකටත් වඩා මෙතන පුරුෂයා කියන තමන් හදාගෙන තියෙන මනෝ ඉන්ද්‍රිය. තමන් පුරුෂයෙක් කියන හැඟීම. masculine comportment. ඒක මට හිතෙන හැටි බ්‍රහ්මාලි හඳුරුනම්ම එහෙම කිව්වේ නැහැ. මොකද මේ පරිවර්තනය කරද්දී අපි සමහර විට අපිට එහෙම හිතන්න පුළුවන්. His masculine comportment. ඔහුගේ පුරුෂ හැසිරීමට, his masculine appearance. පුරුෂ පෙනීමට, his masculine aspect, පුරුෂ අංශයට තමාගේ, his masculine desire, පුරුෂ ආශාවන් වලට, his masculine voice, පුරුෂ හඬට, his masculine ornamentation, පුරුෂ ඇඳුම් පැළඳුම් ආභරණ වලට. He becomes excited by these. මේ වගේ කලබලයටපත් වෙනවා. And takes delight in them. ඒ වගේ ඇලෙනවා. Excited by them. එසේ කලබලයටපත් වීමෙන්, එසේ ආශාවන් මතු කර ගැනීමෙන්, ඔද වැඩීමෙන්, taking delight in them. තෘප්තිය හොයමින්, he attends externally. බාහිරව ඔහු සම්බන්ධ වෙන්න ගන්නවා to a woman's, ස්ත්‍රියකගේ feminine faculty. ස්ත්‍රී ඉන්ද්‍රියට, her feminine comportment. ස්ත්‍රී හැසිරීමට, her feminine appearance. ස්ත්‍රී පෙනුමට, her feminine aspect. ස්ත්‍රී අංශයට, her feminine desire. ස්ත්‍රී
ආශාවන්ට her feminine voice ස්ත්‍රී හඬට her feminine ornamentation ස්ත්‍රී ආභරණ අලංකරණ වලට ඔහු ඇලෙනවා. He becomes excited by these මේ වගේන් ඔද වැඩිලා and takes delight in them ඒ වගේම තෘප්ති වෙනවා. Excited by them එසේ ඇලීමෙන් taking delight in them එසේ තෘප්තියට පත්වීමෙන් he desires union externally ඔහු බාහිරව එක්වෙන්ට උත්සාහ කරනවා කාන්ත ස්ත්‍රියක් සමග and he also desires the pleasure and joy ඔහු ඒ වගේම සතුට ප්‍රීතිය අපේක්ෂා කරනවා that arise on account of such union එසේ එක්වීමෙන් ලබන beings who are delighted with their masculinity තමන්ගේ පුරුෂත්වය ගැන ඔද වැඩුණු සත්වයන් enter upon union with women කාන්තාවන් සමග එක්වීමටයි එළඹෙන්නේ. It is in this way මෙන්න මේ විදියටයි that a man does not transcend his masculinity පුරුෂයෙක් තමන්ගේ පුරුෂ භාවයෙන් වෙන් නොවි එහෙමම රැඳී සිටින්නේ. This is how union comes about. මෙහෙමයි එක්වීම සිද්ධ වෙන්නේ. And how does this engagement come about? කොහොමද බැහැරවීම වෙන්වීම සිද්ධ වෙන්නේ? වියෝජනය සිද්ධ වෙන්නේ කියලා ඊළඟට ප්‍රශ්නයක් අහනවා. අපි කියමු a woman because ස්ත්‍රියක් මහණෙනි does not attend internally ඇතුළතින් සම්බන්ධ වෙන්නේ නැහැ සහාය වෙන්නේ නැහැ to her feminine faculty ස්ත්‍රී ඉන්ද්‍රියට අර ස්ත්‍රී ඉන්ද්‍රියට ස්ත්‍රී ආචාරයට ස්ත්‍රී පෙනුමට ස්ත්‍රී අංශයට ස්ත්‍රී ආශාවන් වලට ස්ත්‍රී හඬට ස්ත්‍රී ආභරණ වලට ඇය සම්බන්ධ වෙන්නේ නැහැ to her she does not become excited by these or take delight in them එවහි තෘප්තියට උද වැඩීමකට ඇය පත් වෙන්නේ නැහැ not excited by them එසේ නොවීමෙන් not taking delight in them තෘප්තියක් නොවීමෙන් she does not attend externally to a man's masculine faculty පුරුෂයෙකුගේ පුරුෂ කියන ඉන්ද්‍රියට පුරුෂ කියන ආචාර සදා පුරුෂ කියන හැසිරීමට පුරුෂ පෙනුමට පුරුෂ අංශයට පුරුෂ ආශාවන්ට පුරුෂ ආභරණ වලට හඬට ඇය යොමු වෙන්නේ නැහැ එසේ නොවි ඉන්නකොට she does not become excited by these ඒ වයින් කලබලයක් ඔද වැඩීමක් ඇය ඇති කරගන්නේ නැහැ take delight in them එවහි තෘප්තියක් ඇති කරගන්නෙත් නැහැ not excited by them එසේ තෘප්තියටපත් නොවීමෙන් not taking delight in them එසේ නොයල්මින් she does not desire union externally බාහිරව එක්වීමක් ඇය බලාපොරොත්තු වෙන්නේ නැහැ no does she desire the pleasure and joy that arise on account of such union එයින් ලබන ප්‍රීතියත් සතුටවත් ඇය මනෝමය වශයෙන්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ beings who are not delighted with their femininity ඒ ස්ත්‍රීත්වයේ තෘප්තියටපත් නොවන්නා වූ ස්ත්‍රීත්වයේ නොයැලෙන එයට ඔද නොවැඩෙන කාන්තාවන් සත්වයන් කාන්තාවන් කියලා නැහැ සත්වයන් කියලා තියෙන්නේ become disengaged from men කාන්තාව පුරුෂයන්ගෙන් වියෝජනය වෙනවා වෙන් වෙනවා it is in this way මෙන්න මේ විදියටයි that a woman transcends her femininity ස්ත්‍රියක් තමන්ගේ ස්ත්‍රීත්වයෙන් මිදෙන්නේ ඉහළ තලයකට ඒ ස්ත්‍රිය පත් වෙනවා කියන එකයි අදහස් වෙන්නේ එතනින් තමන්ගේ මනස සමාධි තලයකට පත් වෙලා කියන එක a man because පුරුෂයෙකුත් අන්න ඒ වගේ does not attend internally අභ්‍යන්තරයෙන් සහාය වෙන්නේ නැහැ to his masculine faculty පුරුෂ ඉන්ද්‍රියට පුරුෂ ආචාරයට පුරුෂ හැසිරීම පුරුෂ පෙනුම පුරුෂ අංශය පුරුෂ ආශාවන් වලට පුරුෂ හඬට පුරුෂ ආභරණ වලට සම්බන්ධ වෙන්නේ නැහැ ඒවයි does not become excited in ඔද වැඩිලා by these take delight in them
එහෙම නැත්නම් ඒ වගේ ආශාවන් වලට තෘප්තියටපත් වෙන්නේ නැහැ. Not excited by them. එසේ තෘප්තියටපත් නොවීමෙන් not taking delight in them. එසේ නොඇල්මෙන් he does not attend externally. බාහිරව ඔහු සහ ඇලෙන්නේ නැහැ to a woman's feminine faculty. කාන්තාවගේ ස්ත්‍රී ඉන්ද්‍රියට, ස්ත්‍රී හැසිරීමට, ස්ත්‍රී පෙනුමට, ස්ත්‍රී අංශයට, ස්ත්‍රී ආශාවට, ස්ත්‍රී හඬට, ස්ත්‍රී ආභරණවලට ඔහු ඇලෙන්නේ නැහැ. He does not become excited by these or take delight in them. ඒවාහි ඇලෙන්නෙත් නැහැ, තෘප්තියක් ලබන්නෙත් නැහැ. Not excited by them, not taking delight in them. එසේ නොඇලීමෙන්, එසේ ඔද නොඇදීමෙන්. He does not desire union externally. බාහිරව ඔහු ස්ත්‍රියක් සමග ඇලීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. Nor does he desire the pleasure and joy. ඒ වගේම එයින් ප්‍රීතියත් සතුටත් බලාපොරොත්තු වෙන්නේ නැහැ that arise on account of such union. එසේ එක්වීමෙන් ලබන සතුටත් ප්‍රීතියත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට කියනවා beings who are not delighted with their masculinity. තමන්ගේ පුරුෂ භාවය තුල ඔද්ද වැඩෙන්නේ නැති සත්වයන් become disengaged from women. කාන්තාවන්ගෙන් වෙන් වෙනවා. එහෙම පුරුෂයන්. It is in this way මෙන්න මේ විදියටයි that a man transcends his masculinity. පුරුෂයෙක් තමන්ගේ පුරුෂ භාවයෙන් ඉහළ තලයකට යන්නේ. තමන් ගැඹුරු සමාධියකට වගේ ගියොත් තමයි එහෙම පුළුවන් වෙන්නේ කියලා බ්‍රහ්මාලි හඳුරු මතක් කරා. This is how disengagement comes about. මෙන්න මේ විදියටයි පුරුෂත්වයෙන් වෙන්වීම සහ ස්ත්‍රීත්වයෙන් වෙන්වීම කියලා ඒ වෙන්වීම ඇති වෙන්නේ, වියෝජනය ඇති වෙන්නේ. සහ පුරුෂයන් ස්ත්‍රීන්ට ඇලෙන එකත් ස්ත්‍රීන් පුරුෂයන්ට ඇලෙන එකත් නතර වෙන්නේ මේ විදියටයි. This bhikkhus, may mahaneni, is the Dhamma exposition on union and disengagement. මේ තමයි ධර්ම විභාගය. එක්වීම සහ වියෝජනය, වෙන්වීම කියන එකට අදාළව. ඉතින් එතනින් අද සූත්‍රය අවසන් කරා. අද සවස් 3ට දේශනාවේදී මුණ ගැහිමු කියලා ප්‍රකාශ කරලා බ්‍රහ්මාලි හාමුදුරුව බැහැර වෙලා වැඩියා. එහෙනම් ඉවසීමෙන් වැඩ හිටියාට බොහොම පිං. හොඳින් භාවනා කරගන්න ලැබේවා. Happy meditation. තෙරුවන් සරණයි.